අයිබෝන් එක්ස්කියුවල් ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය මගින් මෙහෙවන ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද අපි සම්බන්ධ වෙන්නේ. එතකොට පළවෙනි වීඩියෝ එක යටතේදී අපි සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළව, ඒ කියන්නේ 12 වසරට අදාළව අපි මොනවද ඉගෙන ගන්නේ? අපි මොනවද සාකච්ඡා කරන්නේ? මෙන්න මේ කියන කරුණු කාරණා අද අපි සාකච්ඡා කරනවා. රයිට්? ඒ අනුව දරුවනේ ප්‍රධාන වශයෙන් 12 වසරට අදාළව අපිට පාඩම් 6ක් ඉගෙන ගන්න තියෙනවා. අපි පාඩම් 6ක් කතා කරනවා 12 ශ්‍රේණියට අදාළව. මේ ප්‍රධාන පාඩම් 6 යටතේදී අපි නිපුණතාවයන් කතා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් පළවෙනි පාඩමේ යටතේදී අපි කතා කරනවා නිපුණතාවයන් 9ක්. දෙවැනි පාඩමේ යටතේදී අපි කතා කරනවා නිපුණතාවයන් 12ක්. තුන්වෙනි පාඩමේදී අපි කතා කරනවා නිපුණතාවයන් 5ක්. රයිට්? හතරවෙනි පාඩමේදී අපි කතා කරනවා නිපුණතාවයන් 6ක්. පස්වෙනි පාඩමේදී අපි කතා කරනවා නිපුණතාවයන් 7ක්. සහ අන්තිම පාඩමේදී, ඒ කියන්නේ 6වෙනි පාඩමේදී අපි කතා කරනවා නිපුණතාවයන් 4ක්. අපි බලමු එමනම් මොනවාද අපිට 12 ශ්‍රේණිය තුල ඉගෙන ගන්න තියෙන පාඩම් සහ නිපුණතාවයන් සහ මේ නිපුණතාවයන් යටතේදී අපිට කතා කරන්න තියෙන කරුණු කාරණා කියලා. right? එතකොට 12 ශ්‍රේණියට අදාළව අපි කතා කරන, අපි ඉගෙන ගන්න පළවෙනි පාඩම තමයි ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම. right? ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම. එතකොට මම කිව්වා මේ පළවෙනි පාඩමේ යටතේදී අපි නිපුණතාවයන් 9ක් කතා කරනවා කියලා නේ. නිපුණතාවයන් 9ක් කතා කරනවා මේ පළවෙනි පාඩමේ යටතේදී. එතකොට අපි මුලින්ම කතා කරනවා. අපි මුලින්ම ඉගෙන ගන්න නිපුණතාවය තමයි ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ පරීක්ෂා කිරීම. right? අපි එකටම ඉගෙන ගන්න නිපුණතාවය. මේ නිපුණතාවය ඉගෙන ගද්දි දරුවනේ ඔයාලට පුළුවන් අවබෝධයක් ලබා ගන්න මිනිසුන්ගේ ආර්ථික හැසිරීමක් කියන්නේ මොකක්ද? මිනිස්සු කොහොමද ආර්ථික වශයෙන් හැසිරෙන්නේ? right? ඊළඟට ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වන බව. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වන බව. ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම මොකක්ද? right? ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම මොකක්ද? ඊළඟට සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව අතර තියෙන වෙනස මොකක්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව අතර තියෙන වෙනස මොකක්ද? සහ ආර්ථික විද්‍යාවේ යථානුරූපී ප්‍රකාශ හා අභිමතානුරූපී ප්‍රකාශ අතර තියෙන වෙනස මොකක්ද? ආර්ථික විද්‍යාවේ යථානුරූපී ප්‍රකාශ හා
අභිමතානුරූපී ප්‍රකාශ අතර තියෙන වෙනස මොකක්ද? මෙන්න මේ කියන කරුණු කාරණා දරුවනේ අපි උදාහරණත් සහිතව කතා කරනවා. right? ඊළඟට මේ පාඩමේ යටතේදී අපි කතා කරන දෙවෙනි නිපුණතාවය තමයි භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වන ආකාරය. මේ පාඩම යටතේදී අපේ පළවෙනි පාඩම යටතේදී අපි කතා කරන දෙවෙනි නිපුණතාවය. right? භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වන ආකාරය. මේ නිපුණතාවය ඉගෙන ගත්තී මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් හා උවමනාවක් අතර තියෙන වෙනස මොකක්ද? අවශ්‍යතා හා උවමනා අතර තියෙන වෙනස මොකක්ද? ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අතර තියෙන වෙනස මොකක්ද? right? ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ අතර තියෙන වෙනස මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන ආකාරය. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන ආකාරය. right? ඊළඟට සම්පත් ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් ලෙස කොහොමද වර්ගීකරණය වෙන්නේ? සම්පත් ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් ලෙස කොහොමද වර්ගීකරණය වෙන්නේ? right? ඊට පස්සේ අපි කතා කරනවා ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස කොහොමද අපි වර්ගීකරණය කරන්නේ? ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස කොහොමද අපි වර්ගීකරණය කරන්නේ? ඊට පස්සේ තුන්වෙනි නිපුණතාවයේ විදිහට අපි කතා කරන්නේ නිෂ්පාදන සාධකවල ලක්ෂණ හඳුනා ගනිමින් නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය තීරණය කරන සාධක. නිෂ්පාදන සාධකවල ලක්ෂණ හඳුනා ගනිමින් නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය තීරණය කරන සාධක. පළවෙනි පාඩම යටතේදී අපි කතා කරන තුන්වෙනි නිපුණතාවය. right? එතකොට මේ නිපුණතාවය ඉගෙන ගද්දී ඔයාලා අවබෝධ කරගන්නවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අපි යොදා ගන්න නිෂ්පාදන සාධක මොනවාද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අපි යොදා ගන්න නිෂ්පාදන සාධක මොනවාද? right? ඊළඟට මේ නිෂ්පාදන සාධකවල ලක්ෂණ මොනවාද? right? මේ නිෂ්පාදන සාධකවල ලක්ෂණ මොනවාද? ඊළඟට නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය කියන්නේ මොකක්ද? නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය කියන්නේ මොකක්ද? සහ නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය තීරණය කරන සාධක මොනවාද? නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය තීරණය කරන සාධක මොනවාද? right? ඊළඟට අපි කතා කරනවා
ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය තාර්කිකව විශ්ලේෂණය කිරීම. මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලා තුල අවබෝධයක් ලැබෙනවා. හිගකම කියන්නේ මොකක්ද? හිගකමට හේතු මොනවාද? රයිට්? හිගකම කියන්නේ මොකක්ද? හිගකමට හේතු මොනවාද? ඊළඟට සම්පත්වල පවතින විකල්ප ප්‍රයෝජන පෙළගස්වල තෝරා ගැනීමේ යෙදෙන ආකාරය. සම්පත්වල පවතින විකල්ප ප්‍රයෝජන පෙළගස්වල තෝරා ගැනීමේ යෙදෙන ආකාරය. රයිට්? ආවස්තික පිරිවැයක් කියන්නේ මොකක්ද? අපි උදාහරණ ආශ්‍රයෙන් උදාහරණ භාවිතා කරමින් ආවස්තික පිරිවැය විශ්ලේෂණය කරනවා. රයිට්? ඊළඟට ආවස්තික පිරිවැය ශුන්‍ය අගයක් ගන්නා අවස්ථා මොනවාද? ආවස්තික පිරිවැය ශුන්‍ය අගයක් ගන්නා අවස්ථා මොනවාද? දැන් අපි නිපුණතාවයන් 4ක් කතා කරලා ඉවරයි අපේ පළවෙනි පාඩමට අදාළව. ඊළඟට අපි කතා කරන්නේ සම්පත් බෙදා වෙන් කිරීම හා නිමෙවුම බෙදා හැරීම පිළිබඳව තීරණ ගන්න ආකාරය. සම්පත් බෙදා වෙන් කිරීම සහ නිමෙවුම බෙදා හැරීම පිළිබඳව තීරණ ගන්න ආකාරය. දරුවනේ මේ නිපුණතාවය අපි කතා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද? මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද? අපි මේ මූලික ආර්ථික ප්‍රශ්න වෙන වෙනම විග්‍රහ කරනවා. රයිට්? එකින් එක කතා කරනවා. මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද? රයිට්? ඊළඟට හයවෙනි නිපුණතාවය. පළවෙනි පාඩමේ යටතේදී අපිට කතා කරන්න තියෙන හයවෙනි නිපුණතාවය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සංවිධානය වන ආකාරය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සංවිධානය වන ආකාරය. රයිට්? මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියක මූලිකාංග මොනවාද? රයිට්? ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියක මූලිකාංග මොනවාද? රයිට්? ආර්ථික පද්ධතියක තීරණ ගන්නා පාර්ශවයන් මොනවාද? ආර්ථික පද්ධතියක තීරණ ගන්නා පාර්ශවයන් මොනවාද සහ ඒ පාර්ශවවල කාර්යභාරය කුමක්ද? ආර්ථික පද්ධතියක තීරණ ගන්නා පාර්ශවවල කාර්යභාරය මොකක්ද? රයිට්? මෙන්න මේ කියන කරුණු කාරණා මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. රයිට්? එතකොට දැන් අපි නිපුණතාවයන් 6ක් පිළිබඳව කතා කරලා ඉවරයි. තව අපිට නිපුණතාවයන් 3ක් ඉගෙන ගන්න තියෙනවා. රයිට්? අපි බලමු මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන කතා කරන්න තියෙන ඊළඟ නිපුණතාවය කියලා.
විවිධ නිර්ණායක භාවිතා කරමින් ආර්ථික පද්ධති වර්ග කිරීම. විවිධ නිර්ණායක භාවිතා කරමින් ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම. මේ නිපුණතාවය ඉගෙන ගද්දී මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලා දැනගන්නවා ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්න අපි භාවිතා කරන නිර්ණායක මොනවාද? ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්න අපි භාවිතා කරන නිර්ණායක මොනවාද? right? ඊළඟට වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ලක්ෂණ මොනවාද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ලක්ෂණ මොනවාද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක ක්‍රියාකාරීත්වය. වෙළඳපොළ ආර්ථික පද්ධතියක ක්‍රියාකාරීත්වය. right? ඊළඟට වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. ඒ විදිහටම කතා කරනවා විධාන ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? විධාන ආර්ථික පද්ධතියක මූලික ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය මොකක්ද? සහ විධාන ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. right? ඊළඟට මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? මිශ්‍ර ආර්ථික පද්ධතියක මූලික ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය සහ මිශ්‍ර ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. right? ඊළඟට අපි කතා කරනවා ආර්ථික පද්ධතියක නව ප්‍රවණතා. ආර්ථික පද්ධතියක නව ප්‍රවණතා. right? ඊළඟට කතා කරන්නේ ආර්ථික පද්ධතියක කාර්ය සාධනීය මිනුම් කිරීමේ නිර්ණායක. ආර්ථික පද්ධතියක කාර්ය සාධනීය මිනුම් කිරීමේ නිර්ණායක. right? ඊළඟට කතා කරන නිපුණතාවය තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර ඇසුරින් ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර ඇසුරින් ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය පිළිබඳව අපි ඊළඟට කතා කරනවා. දරුවනේ මේ නිපුණතාවය ඉගෙන ගද්දී ඔයාලා අවබෝධ කරගන්නවා නිෂ්පාදන හැකියා මායිමක් කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියා මායිමක් කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියා මායිම් නිර්මාණය කරද්දී අපි යොදා ගන්න උපකල්පන මොනවාද? නිෂ්පාදන හැකියා මායිම් නිර්මාණය කරද්දී අපි යොදා ගන්න උපකල්පන මොනවාද? ඊළඟට ස්ථාවර හා වැඩෙන ආවස්තික පිරිවැය තත්වයන් අපි කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් උපයෝගී කරගෙන නිරූපණය කරන්නේ? ස්ථාවර හා වැඩෙන ආවස්තික පිරිවැය තත්වයන් අපි කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් උපයෝගී කරගෙන ඉදිරිපත් කරන්නේ නිරූපණය කරන්නේ. right? ඊළඟට නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර උපයෝගී කරගෙන ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය. ඊළඟට ස්ථාවර හා වැඩෙන ආවස්තික පිරිවැය තත්වයන්ට බලපාන සාධක මොනවාද? ස්ථාවර හා වැඩෙන ආවස්තික පිරිවැය තත්වයන්ට බලපාන සාධක මොනවාද? සහ අන්තිමට අපි කතා කරනවා වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් වඩා තාත්වික තත්වයක් බවට පත් වෙන්නේ ඇයි? right? වැඩෙන ආවස්තික පිරිවැයක් වඩා තාත්වික තත්වයක් බවට පත් වෙන්නේ ඇයිද කියන කාරණාවත් අපි මේ නිපුණතාවයේදී සාකච්ඡා කරනවා. එතකොට දැන් අපි කතා කරපු කරුණු කාරණා ටික මේ නිපුණතාවය ඉගෙන ගන්න අවස්ථාවේදී මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලට ගැඹුරින් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. right? එතකොට දැන් අපි නිපුණතාවයන් 8ක් කතා කරලා ඉවරයි.
පළවෙනි පාඩමට අදාළව ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම කියන පාඩම යටතේදී අපි කතා කරන නිපුණතාවයන් 8ක් දැන් අපි දන්නවා. මේ නිපුණතාවයන් 8 ඇතුලේ මේ නිපුණතාවයන් 8 යටතේ අපි මොන වගේ කරුණු කාරණාද සාකච්ඡා කරන්නේ කියන කාරණාව දැන් ඔයාලා දන්නවා. රයිට්? එතකොට මේ නිපුණතාවයේ යටතේදී අපි කතා කරන අන්තිම නිපුණතාවය මේ පාඩම යටතේදී අපි කතා කරන අන්තිම නිපුණතාවය. ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න හා නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇසුරින් නිරූපණය කිරීම. එතකොට මේ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරනවා සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇසුරින් නිරූපණය කරන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් උපයෝගී කරගෙන ඉදිරිපත් කරන්නේ සහ සාර්වාර්ථික විද්‍යා සංකල්ප අපි කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් උපයෝගී කරගෙන නිරූපණය කරන්නේ. ඊළඟට අපි කතා කරනවා නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීමට බලපාන සාධක අනුව නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීමට බලපාන සාධක අනුව නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීම right නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීමට බලපාන සාධක අනුව නිෂ්පාදන ධාරිතාවයේ වෙනස් වීම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇසුරින් කොහොමද නිරූපණය කරන්නේ right මෙන්න මේ කියන කරුණු කාරණා ටික මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී අපි ඊටමත් විශ්ලේෂණාත්මකව ගැඹුරින් සාකච්ඡා කරනවා. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා 12 වසරට අදාළව අපි ඉගෙන ගන්න පළවෙනි පාඩම යටතේදී අපි කතා කරන ඒ නිපුණතා 9 සහ ඒ නිපුණතා 9 යටතේදී අපි කතා කරන්නේ මොන වගේ දේවල්ද මොන වගේ කරුණු කාරණාද කතා කරන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. right ඔයාලා තුල අවබෝධයක් තියෙනවා අපි මොනවා ගැනද සාකච්ඡා කරන්නේ කියලා. right right අපි එමනම් කතා කරමු 12 ශ්‍රේණියට අදාළව අපිට සාකච්ඡා කරන්න තියෙන අපිට ඉගෙන ගන්න තියෙන දෙවනි පාඩම 12 ශ්‍රේණිය යටතේදී අපි ඉගෙන ගන්න දෙවනි පාඩම ඉල්ලුම සැපයුම නම්‍යතාවය සහ
වෙළඳපොළ සමතුලිතය, ඉල්ලුම සැපයුම, නම්‍යතාවය සහ වෙළඳපොළ සමතුලිතය. එතකොට මම මුලින් කිව්වා මේ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරනවා කියලා. මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරනවා කියලා නිපුණතාවයන් 12 නේ. අපි බලමු මේ පාඩම යටතේදී අපිට සාකච්ඡා කරන්න තියෙන නිපුණතාවයන් 12 සහ මේ නිපුණතාවයන් 12 යටතේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මොන වගේ කරුණු කාරණාද? මේ නිපුණතාවයන් 12 යටතේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මොන වගේ කරුණු කාරණාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. එතකොට දරුවනේ අපි එකටම කතා කරනවා ඉල්ලුම් තීරක ඇසුරෙන් ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය විග්‍රහ කිරීම. ඉල්ලුම් තීරක ඇසුරෙන් ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය විග්‍රහ කිරීම. මේ නිපුණතාවය අපි කතා කරද්දී මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලා අවබෝධ කරගන්නවා ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුමක් කියලා අදහස් කරන්නේ මොකක්ද? ආයතනික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර තියෙන වෙනස මොකක්ද? ආයතනික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර තියෙන වෙනස මොකක්ද? රයිට්. ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මොනවාද? ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මොනවාද? ඉල්ලුම කෙරෙහි බලපාන මේ සාධක ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරය. රයිට්. ඉල්ලුම කෙරෙහි බලපාන මේ සාධක ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරය. රයිට්. ඉල්ලුම තීරණය කරන සාධක ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරය. ඊළඟට ඉල්ලුම් ශ්‍රිතය, ඉල්ලුම් නීතිය. අපි ඉල්ලුම් නීතිය ඉල්ලුම් ලේඛනයක්, ඉල්ලුම් වක්‍රයක් සහ ඉල්ලුම් සමීකරණයක් ඇසුරෙන් කොහොමද ඉදිරිපත් කරන්නේ? ඉල්ලුම් ලේඛනයක්, ඉල්ලුම් වක්‍රයක් සහ ඉල්ලුම් සමීකරණයක් ඇසුරෙන් කොහොමද ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්නේ? ඊළඟට ඉල්ලුම් නීතියට බලපාන සාධකයක් වන හේතුවක් වන මිල ප්‍රතිවිපාකය කියන්නේ මොකක්ද? ඉල්ලුම් නීතියට බලපාන සාධකයක් වන හේතුවක් වන මිල ප්‍රතිවිපාකය කියන්නේ මොකක්ද? ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකයේ ඇසුරෙන් කොහොමද ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්නේ? තහවුරු කරන්නේ? ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ යටතේ කොහොමද ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්නේ? සහ මේ නිපුණතාවයේ යටතේදී අපි කතා කරනවා තව කාරණාවක්. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා මොනවාද? ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා මොනවාද? මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි මේ පළවෙනි නිපුණතාවයේ යටතේදී සාකච්ඡා කරනවා. දෙවෙනි නිපුණතාවය තමයි අපි සාකච්ඡා කරන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම අතර වෙනස. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම අතර වෙනස. එතකොට දරුවනේ මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම කියන්නේ මොකක්ද? රයිට්.
භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම කියන්නේ මොකක්ද? ඊළඟට භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක මොනවාද? භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක මොනවාද? right? ඊළඟට භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? සහ භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? මෙන්න මේ කියන කරුණු කාරණා ටික මේ දෙවන නිපුණතාවයේ ඉගෙන ගද්දී අපි සාකච්ඡා කරද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් ඉතාමත් ගැඹුරින්. right? තුන්වෙනි නිපුණතාවය තමයි ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කිරීම. right? ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කිරීම. මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී අධ්‍යයනය කරද්දී ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද මොනවාද? ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද මොනවාද? මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? right? ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනීය කරන්නේ? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනීය කරන්නේ? ඊළඟට චාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? චාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද චාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනීය කරන්නේ? චාප මිල ඉල්ලුම් නම්‍යතාවය සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද චාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනීය කරන්නේ? right? ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ පදනම් කරගෙන ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද අපි හඳුනා ගන්නවා. මිල ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණක පදනම් කරගෙන ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද අපි හඳුනා ගන්නවා. ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතාවයේ සහ ඉල්ලුම් වක්‍රයේ බෑවුම් අතර තියෙන සම්බන්ධතාවය. මිල ඉල්ලුම් නම්‍යතාවයේ සහ ඉල්ලුම් වක්‍රයේ බෑවුම් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. right? අන්තිමට අපි කතා කරනවා මේ නිපුණතාවයේ යටතේදී ඉල්ලුම් සමීකරණයේ දීලා තියෙන අවස්ථාවකදී යම්කිසි නිශ්චිත මිලකට අදාළව මිල ඉල්ලුම් නම්‍යතාවය කොහොමද ගණනය කරන්නේ? ඉල්ලුම් සමීකරණයේ දීලා තියෙන විට යම්කිසි නිශ්චිත මිලකට අදාළව කොහොමද මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ? right? මෙන්න මේ කියන කරුණු කාරණා ටික මේ නිපුණතාවයේ යටතේදී ඉල්ලුම් නම්‍යතාවයේ අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාවයේ විග්‍රහ කිරීම කියන නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරනවා. right? ඊළඟට
මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. right? මේ නිපුණතාවය ඉගෙන ගද්දි දරුවෝනි අපි සාකච්ඡා කරද්දී මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන සාධක මොනවාද? right? මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන සාධක මොනවාද? මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන සාධක, මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන ආකාරය, මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන සාධක, මිල ඉල්ලුම් නම්‍යතාවය කෙරෙහි බලපාන ආකාරය. right? ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතාවය උපයෝගී කරගෙන ඇසුරු කරගෙන කොහොමද පුරෝකථනයන් කරන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාවය ඇසුරින් කොහොමද පුරෝකථනය කරන්නේ? right? ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රායෝගික වැදගත්කම. මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රායෝගික වැදගත්කම. මෙන්න මේ කියන කරුණු කාරණා ටික මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය කියන නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරන ඉතාමත් විශ්ලේෂණාත්මකව, ඉතාමත් ගැඹුරින් අපි සාකච්ඡා කරනවා. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. right? අපිට කතා කරන්න තියෙන දෙවනි පාඩම යටතේදී අපි කතා කරන ඊළඟ නිපුණතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. මේ නිපුණතාවයේ යටතේදී දරුවනේ ඔයාලා ඉගෙන ගන්නවා හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ? හරස් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ පදනම් කරගෙන ආදේශන භාණ්ඩ හා අනුපූරක භාණ්ඩ විදියට භාණ්ඩ යුගල වර්ගීකරණය කරන්නේ. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණකයේ පදනම් කරගෙන ආදේශන භාණ්ඩ හා අනුපූරක භාණ්ඩ යුගල කොහොමද වර්ගීකරණය කරන්නේ? right? ඊළඟට හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද? හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද? මෙන්න මේ කියන කරුණු කාරණා ටික මේ නිපුණතාවයේ අපි අධ්‍යයනය කරද්දී, අපි සාකච්ඡා කරද්දී ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරනවා. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. right? ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව තාර්කිකව තීරණ ගන්න ආකාරය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ? සංඛ්‍යා දත්ත පදනම් කරගෙන කොහොමද ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණකයේ පදනම් කරගෙන භාණ්ඩ වර්ගීකරණය කරන්නේ කොහොමද? ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණකයේ පදනම් කරගෙන භාණ්ඩ වර්ගීකරණය කරන්නේ කොහොමද? සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද? ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද?
right? මෙන්න මේ කියන කරුණු ටික මේ නිපුණතාවය ඉගෙන ගද්දී අපි ඊටමත් ගැඹුරින් සාකච්ඡා කරනවා, right? එතකොට ඊළඟට අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන නිපුණතාවය තමයි සැපයුම් තීරක ඇසුරෙන් සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය විග්‍රහ කිරීම. සැපයුම් තීරක ඇසුරෙන් සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය විග්‍රහ කිරීම. right? එතකොට මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලා අවබෝධ කරගන්නවා සැපයුම කියන්නේ මොකක්ද? සැපයුම කියන්නේ මොකක්ද? ආයතනික සැපයුම හා වෙළඳපොළ සැපයුම අතර තියෙන වෙනස මොකක්ද? ආයතනික සැපයුම හා වෙළඳපොළ සැපයුම අතර තියෙන වෙනස මොකක්ද? සැපයුම තීරණය කරන සාධක මොනවාද? right? සැපයුම තීරණය කරන සාධක මොනවාද? සැපයුම තීරණය කරන සාධක සහ සැපයුම අතර තියෙන සම්බන්ධතාවය කොහොමද සැපයුම් ත්‍රිතයක් ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ? සැපයුම තීරණය කරන සාධක සහ සැපයුම අතර තියෙන සම්බන්ධතාවය කොහොමද සැපයුම් ත්‍රිතයක් ඇසුරෙන් ඉදිරිපත් කරන්නේ? right? සැපයුම් නීතිය කියන්නේ මොකක්ද? සැපයුම් නීතිය කියන්නේ මොකක්ද? සැපයුම් ලේඛනයක්, සැපයුම් වක්‍රයක් සහ සැපයුම් සමීකරණයක් මගින් කොහොමද සැපයුම් නීතිය ඉදිරිපත් කරන්නේ? සැපයුම් ලේඛනයක්, සැපයුම් වක්‍රයක් සහ සැපයුම් සමීකරණයක් මගින් කොහොමද සැපයුම් නීතිය ඉදිරිපත් කරන්නේ? right? ඊළඟට සැපයුම් නීතියට බලපාන හේතුවක් වෙන වැඩිවන ආවස්තික පිරිවැය නීතිය කියන්නේ මොකක්ද? right? සැපයුම් නීතියට බලපාන හේතුවක් වන වැඩිවන ආවස්තික පිරිවැය නීතිය කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන කරුණු ටික මේ නිපුණතාවය සැපයුම් තීරක ඇසුරින් සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය විග්‍රහ කිරීම කියන නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී අපි දැන් කතා කරපු කරුණු කාරණා සියල්ලම අපි සාකච්ඡා කරනවා. ඊළඟට අපි කතා කරනවා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම වෙනස් වීම අතර වෙනස සැසඳීම. right? ඊළඟට අපි කතා කරන නිපුණතාවය සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම වෙනස් වීම අතර තියෙන වෙනස සැසඳීම. right? මේ නිපුණතාවයේ යටතේදී භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම වෙනස් වීමට බලපාන සාධක මොනවාද? භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම වෙනස් වීමට බලපාන සාධක මොනවාද? ඊළඟට භාණ්ඩයක මිල ස්ථාවරව තියෙද්දි right? භාණ්ඩයක මිල වෙනස් වන විට භාණ්ඩයක මිල වෙනස් වෙද්දී සැපයුම් ප්‍රමාණය වෙනස් වීම සැපයුම් වක්‍රයක් ආශ්‍රයෙන් කොහොමද නිරූපණය කරන්නේ? ඊළඟට භාණ්ඩයක මිල ස්ථාවරව තියෙද්දී අනිකුත් සාධක වෙනස් වීම මත සැපයුම වෙනස් වීම කොහොමද සැපයුම් වක්‍රයක් මගින් ඉදිරිපත් කරන්නේ? right? මෙන්න මේ කියන කරුණු ටික මේ නිපුණතාවය ඉගෙන ගද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්.
අපි ඊළඟට කතා කරන්නේ දරුවනේ සැපයුම් මිල නම්‍යතාවය ගණනීය කරමින් සැපයුම් මිල නම්‍යතාවයේ තියෙන වැදගත්කම සැපයුම් මිල නම්‍යතාවය ගණනීය කරමින් සැපයුම් මිල නම්‍යතාවයේ තියෙන වැදගත්කම පිළිබඳව අපි ඊළඟට සාකච්ඡා කරනවා මේ නිපුණතාවයේදී සැපයුම් මිල නම්‍යතාවය කියන්නේ මොකක්ද සැපයුම් මිල නම්‍යතාවය කියන්නේ මොකක්ද right සැපයුම් මිල නම්‍යතාවය කොහොමද ගණනීය කරන්නේ සැපයුම් මිල නම්‍යතාවය කොහොමද ගණනීය කරන්නේ සහ අපි සංඛ්‍යා දත්ත පදනම් කරගෙන සැපයුම් මිල නම්‍යතාවය ගණනීය කරනවා right සංඛ්‍යා දත්ත පදනම් කරගෙන අපි සැපයුම් මිල නම්‍යතාවය ගණනීය කරනවා ඊළඟට සැපයුම් මිල නම්‍යතා සංගුණකයේ පදනම් කරගෙන සැපයුම් මිල නම්‍යතාවයේ ප්‍රභේද අපි හඳුනා ගන්නවා සැපයුම් මිල නම්‍යතාවයේ සංගුණකයේ පදනම් කරගෙන සැපයුම් මිල නම්‍යතාවයේ ප්‍රභේද මොනවාද කියලා අපි හඳුනා ගන්නවා right ඊළඟට අපි කතා කරනවා සැපයුම් මිල නම්‍යතාවයේ තීරක මොනවාද සැපයුම් මිල නම්‍යතාවයේ තීරක මොනවාද සහ සැපයුම් මිල නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද සැපයුම් මිල නම්‍යතාවයේ තියෙන වැදගත්කම මොකක්ද right ඊළඟට අපි කතා කරන්නේ දරුවනේ ආර්ථික විද්‍යානුකූලව වෙළඳපොළක් කියන්නේ මොකක්ද? right අපි ආර්ථික විද්‍යානුකූලව වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නවා. එතකොට වෙළඳපොළක් කියන්නේ මොකක්ද? right වෙළඳපොළක තියෙන කාර්යයන් මොනවාද? වෙළඳපොළක් කියන්නේ මොකක්ද? වෙළඳපොළක තියෙන කාර්යයන් මොනවාද? භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන්නේ මොකක්ද? right භාණ්ඩ වෙළඳපොළ හා සාධක වෙළඳපොළ අතර තියෙන වෙනස මොකක්ද? භාණ්ඩ වෙළඳපොළ හා සාධක වෙළඳපොළ අතර තියෙන වෙනස මොකක්ද? අපි ඊළඟට කතා කරනවා වෙළඳපොළ සමතුලිතය තීරණය වන ආකාරය. right මේ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරනවා දරුවනේ වෙළඳපොළ සමතුලිතය කියන්නේ මොකක්ද? right වෙළඳපොළ සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම මොනවාද? right වෙළඳපොළ සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම මොනවාද? ඊළඟට ඉල්ලුම් සැපයුම් ලේඛන මගින් කොහොමද වෙළඳපොළ සමතුලිතය ඉදිරිපත් කරන්නේ? ඉල්ලුම් සැපයුම් ලේඛන මගින් කොහොමද වෙළඳපොළ සමතුලිතය ඉදිරිපත් කරන්නේ? සහ
ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරින් සහ ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරින්, ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරින්, ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරින් සහ ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරින් කොහොමද වෙළඳපොළ සමතුලිතය ඉදිරිපත් කරන්නේ? right? ඊළඟට කතා කරනවා සමතුලිතයේ ආශ්‍රිත සංකල්ප. සමතුලිතයේ ආශ්‍රිත සංකල්ප හඳුනාගෙන මේ සංකල්ප කොහොමද ප්‍රස්තාර ඇසුරින් නිරූපණය කරන්නේ? සමතුලිතයේ ආශ්‍රිත සංකල්ප හඳුනාගෙන මේ සංකල්ප ප්‍රස්තාර ඇසුරින් කොහොමද නිරූපණය කරන්නේ කියලා අපි කතා කරනවා. right? එතකොට ඉල්ලුම සැපයුම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය කියන දෙවනි පාඩම යටතේදී අපි කතා කරන අන්තිම නිපුණතාවය තමයි වෙළඳපොළ සමතුලිතය විග්‍රහ කිරීම. right? වෙළඳපොළ සමතුලිතය විග්‍රහ කිරීම. වෙළඳපොළ සමතුලිතයේ වෙනස් වීම විග්‍රහ කිරීම. right? මේ නිපුණතාවයේ ඉගෙන ගද්දී ඔයාලා තුල අවබෝධයක් ලැබෙනවා වෙළඳපොළ සමතුලිතය වෙනස් වීම කියන්නේ මොකක්ද? වෙළඳපොළ සමතුලිතය වෙනස් වීම කියන්නේ මොකක්ද? ඊළඟට වෙළඳපොළ සමතුලිතයේ වෙනස් වීම ඉල්ලුම් සැපයුම් ලේඛන හා සමීකරණ මගින් කොහොමද නිරූපණය කරන්නේ, කොහොමද ඉදිරිපත් කරන්නේ? වෙළඳපොළ සමතුලිතයේ වෙනස් වීම ඉල්ලුම් සැපයුම් ලේඛන හා සමීකරණ මගින් කොහොමද ඉදිරිපත් කරන්නේ? right? මෙන්න මේ කියන නිපුණතාව තමයි දරුවනේ 12 ශ්‍රේණියට අදාළව දෙවනි පාඩම යටතේ ඉල්ලුම සැපයුම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය විග්‍රහ කිරීම කියන දෙවනි පාඩම යටතේදී අපි සාකච්ඡා කරන නිපුණතාවයන් 12. right? එතකොට දැන් ඔයාලා දන්නවා මේ පාඩම යටතේදී අපි මොන වගේ නිපුණතාවයන්ද සාකච්ඡා කරන්නේ සහ මේ නිපුණතාවයන් යටතේදී අපි මොනවා ගැනද දැනගන්නේ, අපිට මොනවා ගැනද අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැන් ඔයාලා තුල අවබෝධයක් තියෙනවා. right? එහෙමනම් අපි බලමු 12 වසර තුල අපිට කතා කරන්න තියෙන පාඩම් 6 සමස්ත පාඩම් 6 තුන්වෙනි පාඩම මොකද්ද? තුන්වෙනි පාඩම යටතේදී අපිට කතා කරන්න තියෙන නිපුණතාවයන් මොනවාද? සහ මේ නිපුණතාවයන් යටතේ අපිට කතා කරන්න තියෙන කරුණු කාරණා මොනවාද කියන එක. එතකොට මේ නිපුණතාවයේ යටතේදී තමයි මේ පාඩම යටතේදී අපි කතා කරන්නේ වෙළඳපොළට රජයේ මැදිහත් වීම. වෙළඳපොළට රජයේ මැදිහත් වීම තමයි අපිට කතා කරන්න තියෙන තුන්වෙනි පාඩම. right? මේ පාඩම යටතේදී මම කිව්වා අපි කතා කරනවා කියලා ප්‍රධාන වශයෙන් නිපුණතාවයන් පහක් නේ. නිපුණතාවයන් පහක් කතා කරනවා මේ තුන්වෙනි පාඩම යටතේදී. එතකොට අපිට එකටම කතා කරන්න තියෙන නිපුණතාවය තමයි වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය. වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය. මේ නිපුණතාවයේ යටතේදී අපි ඉගෙන ගන්නවා වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය. right?
වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය මේ නිපුණතාවයේ යටතේදී අපි පැහැදිලි කරගන්නවා. රයිට්? ඊළඟට දෙවන නිපුණතාවයේ යටතේදී අපි කතා කරනවා රජය වෙළඳපොළට මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග්‍රහ කිරීම අපිට කතා කරන්න තියෙන දෙවනි නිපුණතාවය. රජයේ වෙළඳපොළට මැදිහත් වීම ඒකක බද්දක් ඇසුරෙන් විග්‍රහ කිරීම. මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඉගෙන ගද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න භාණ්ඩ මත බදු පනවන ආකාර මොනවාද? භාණ්ඩ මත බදු පනවන ආකාර මොනවාද? ප්‍රතිශතක බද්ද කියන්නේ මොකක්ද? ඒකක බද්ද කියන්නේ මොකක්ද? ඊළඟට සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් සැපයුම් වක්‍රයට වන බලපෑම මොකක්ද? සැපයුම් වක්‍රය මත ඒකක බද්දක් සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් සැපයුම් වක්‍රයට වන බලපෑම මොකක්ද? රයිට්? ඊළඟට සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරින් අපි විග්‍රහ කරනවා. රයිට්? සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් ලේඛනයක් මත. ඊළඟට සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරෙන්. රයිට්? ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරෙන් අපි කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා සාකච්ඡා කරනවා. රයිට්? ඊළඟට ඒකක බද්දක සුබ සාධන ප්‍රතිවිපාකය. ඒකක බද්දක සුබ සාධන ප්‍රතිවිපාකය සහ ගැනුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීම කියන්නේ මොකක්ද? ගැනුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීම කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරනවා. රයිට්? එතකොට මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන ඉගෙන ගන්න තුන්වෙනි නිපුණතාවය තමයි right. සැපයුම් කරුවන් මත ඒකක බද්දක් පැනවීමෙන් බදුබර බෙදී යන ආකාරය. right? අපි කතා කරන තුන්වෙනි නිපුණතාවය. මේ නිපුණතාවයේ යටතේදී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න බදුබර කියන්නේ මොකක්ද? බදුබර කියන්නේ මොකක්ද? ඉල්ලුම් සැපයුම් නම්‍යතාවයේ ස්වરૂපයේ මත ඒකක බද්දක් පැනවීමෙන් බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී යන ආකාරය. right? ඉල්ලුම් සැපයුම් නම්‍යතාවයේ ස්වરૂපයේ මත ඒකක බද්දක් පැනවීමෙන් පසු බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී යන ආකාරය. right? මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි කතා කරනවා මේ නිපුණතාවයේදී. ඊළඟට මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන හතරවෙනි නිපුණතාවය මම කිව්වා
අපිට නිපුණතාවයන් පහක් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ පාඩම යටතේදී. වෙළඳපොළ රජයේ මැදිහත් වීම විග්‍රහ කිරීම කියන පාඩම යටතේදී අපිට නිපුණතාවයන් පහක් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ නිපුණතාවයන් පහෙන් දැන් අපි තුනක් සාකච්ඡා කරලා ඉවරයි. අපි කතා කරන්න යන සාකච්ඡා කරන්න යන හතරවෙනි නිපුණතාවය. මේ නිපුණතාවයේදී අපි සාකච්ඡා කරන්නේ සැපයුම් කරුවන් වෙත ඒකක සහනාධාරයක් ලබා දීම ඇසුරෙන් වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය. right? සැපයුම් කරුවන් වෙත ඒකක සහනාධාරයක් ලබා දීමෙන් වෙළඳපොළට රජයේ මැදිහත් වන ආකාරය තමයි අපි මේ නිපුණතාවය යටතේදී සාකච්ඡා කරන්නේ. එතකොට මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න සැපයුම් කරුවන් වෙත ලබා දෙන ඒකක සහනාධාරය කියන්නේ මොකක්ද? සැපයුම් කරුවන් වෙත ලබා දෙන ඒකක සහනාධාරය කියන්නේ මොකක්ද? සැපයුම් කරුවන් වෙත ඒකක සහනාධාරයක් ලබා දීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරෙන්. right? සැපයුම් කරුවන් වෙත ඒකක සහනාධාරයක් ලබා දීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරෙන් කොහොමද ඉදිරිපත් කරන්නේ? right? ඒ විදිහටම සැපයුම් කරුවන් වෙත ඒකක සහනාධාරයක් ලබා දීමෙන් වෙළඳපොළ සමතුලිතයට ඇතිවන බලපෑම ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරෙන් කොහොමද නිරූපණය කරන්නේ? right? ඊළඟට ඒකක සහනාධාරයක සුභ සාධන ප්‍රතිවිපාකය. ඒකක සහනාධාරයක සුභ සාධන ප්‍රතිවිපාකය. right? එතකොට මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන අන්තිම නිපුණතාවය මිල පාලනය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම. මිල පාලනය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම. right? එතකොට දරුවනේ මේ පාඩම ඉගෙන ගද්දී මේ පාඩම අපි සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න මිල පාලනය කියන්නේ මොකක්ද? මිල පාලනය කියන්නේ මොකක්ද? මිල පාලනයේ විවිධ ස්වරූප මොනවාද? right? මිල පාලනයේ විවිධ ස්වරූප මොනවාද? උපරිම මිල ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? right? උපරිම මිල ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? උපරිම මිල ප්‍රතිපත්තිය කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? right? උපරිම මිල ප්‍රතිපත්තිය කොහොමද ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? උපරිම මිල ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක මොනවාද? උපරිම මිල ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක මොනවාද? right? ඊළඟට උපරිම මිල ප්‍රතිපත්තිය අර්ථවත් කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? උපරිම මිල ප්‍රතිපත්තිය අර්ථවත් කර ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ඒ විදිහටම අවම මිල ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? අවම මිල ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? අවම මිල ප්‍රතිපත්තිය කොහොමද ඉල්ලුම් වක්‍ර ඇසුරෙන් නිරූපණය කරන්නේ? අවම මිල ප්‍රතිපත්තිය කොහොමද ඉල්ලුම්
වක්‍ර ඇසුරෙන් නිරූපණය කරන්නේ. අවම මිල ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක මොනවාද? right? අවම මිල ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක මොනවාද? අවම මිල සහතික මිලක් බවට පත් කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? අවම මිල සහතික මිලක් බවට පත් කරගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? සහ මිල ස්ථායී කරන ක්‍රියාමාර්ගය කියන්නේ මොකක්ද? මිල ස්ථායී කරන ක්‍රියාමාර්ගය කියන්නේ මොකක්ද? මිල ස්ථායීකරණය කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි ඉගෙන ගන්නවා මිල පාලනය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම කියන නිපුණතාවයේ යටතේ. right? එතකොට දැන් 12 ශ්‍රේණියට අදාළව 12 වසරට අදාළව අපිට කතා කරන්න තියෙන තුන්වෙනි පාඩම යටතේ තුන්වෙනි පාඩම මොකක්ද? තුන්වෙනි පාඩම යටතේදී අපිට කතා කරන්න තියෙන නිපුණතාවයන් පහ මොනවාද? right? මේ නිපුණතාවයන් පහ යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මොන වගේ කරුණු කාරණාද කියන දේ දැන් ඔයාලා දන්නවා. right? දැන් ඔයාලා තුල පොඩි හරි අවබෝධයක් ලැබිලා තියෙනවා අපි මොනවා ගැනද තුන්වෙනි පාඩම වෙළඳපොළට රජයේ මැදිහත් වීම කියන පාඩම යටතේදී සාකච්ඡා කරන්න කියලා. right? එහෙමනම් අපි ඊළඟ පාඩම බලමු මොනවද අපිට ඊළඟ පාඩම සාකච්ඡා කරන්න තියෙන්නේ සහ ඒ පාඩමේ යටතේදී මොනවා ගැනද සාකච්ඡා කරන්න තියෙන්නේ. වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය සහ වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය සහ නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම අපි 4 වෙනි පාඩම යටතේදී සාකච්ඡා කරනවා. එතකොට මේ පාඩම යටතේදී මම කිව්වා අපි නිපුණතාවයන් කතා කරනවා කියලා 6ක් නේ. නිපුණතාවයන් 6ක් කතා කරනවා මේ ප්‍රධාන පාඩම යටතේදී. අපි එකටම කතා කරන්නේ ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූප right මේ 4 වෙනි පාඩම යටතේදී අපි සාකච්ඡා කරන
පළවෙනි නිපුණතාවය ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන හා දීර්ඝ කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූප. right? එතකොට දරුවනේ මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකක්ද? සහ ව්‍යාපාර ආයතනයක විවිධ ස්වරූප මොනවාද? ව්‍යාපාර ආයතනයක විවිධ ස්වරූප මොනවාද? යෙදූම් හා නිමැවුම් අතර පවතින සම්බන්ධතාවය කොහොමද නිෂ්පාදන ශ්‍රිතයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නේ? right? යෙදූම් හා නිමැවුම් අතර තියෙන සම්බන්ධතාවය නිෂ්පාදන ශ්‍රිතයක් ආශ්‍රයෙන් කොහොමද නිරූපණය කරන්නේ? නිෂ්පාදනයේ කෙටි කාලය හා දිගු කාලය අතර පවතින වෙනස නිෂ්පාදනයේ කෙටි කාලය හා දිගු කාලය අතර පවතින වෙනස කොහොමද නිෂ්පාදන ශ්‍රිතයක් ඇසුරෙන් නිරූපණය කරන්නේ? right? හීනවන ආන්තික ඵලදා නීතිය කියන්නේ මොකක්ද? හීනවන ආන්තික ඵලදා නීතියට බලපාන උපකල්පන මොනවාද? හීනවන ආන්තික ඵලදා නීතිය උපකල්පන මොනවාද? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ මුළු නිෂ්පාදිතය, සාමාන්‍ය නිෂ්පාදිතය, ආන්තික නිෂ්පාදිතය කියන්නේ මොනවාද? මේ සංකල්ප වලින් අදහස් කරන්නේ මොකක්ද? right? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ මුළු නිෂ්පාදිතය කියන්නේ මොකක්ද? සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ මොකක්ද? ආන්තික නිෂ්පාදිතය කියන්නේ මොකක්ද? මුළු නිෂ්පාදිතය, සාමාන්‍ය නිෂ්පාදිතය සහ ආන්තික නිෂ්පාදිතය අතර පවතින සම්බන්ධතාවය මොකක්ද? right? අතර පවතින සම්බන්ධතාවය මොකක්ද? පරිමාණුකූල ඵල නීතිය කියන්නේ මොකක්ද? පරිමාණුකූල ඵල නීතිය කියන්නේ මොකක්ද? ඊළඟට දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිවන පරිමාණුකූල ඵල නීතිය, අඩුවන පරිමාණුකූල ඵල නීතිය සහ ස්ථාවර පරිමාණුකූල ඵල නීතිය මෙන්න මේ කියන තත්ත්වයන්ට බලපාන හේතු මොනවාද? right? දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිවන පරිමාණුකූල ඵල නීතිය, අඩුවන පරිමාණුකූල ඵල නීතිය සහ ස්ථාවර පරිමාණුකූල ඵල තත්ත්වයන්ට බලපාන හේතු මොනවාද? right? මෙන්න මේ කියන කරුණු ටික ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූප කියන පළවෙනි නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. right? ඊළඟට අපි කතා කරන නිපුණතාවය තමයි නිෂ්පාදන පිරිවෙලේ මූලික සංකල්ප විග්‍රහ කිරීම. right? අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන ඊළඟ නිපුණතාවය. එතකොට දරුවනේ මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලා තුල අවබෝධයක් ලැබෙනවා. ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් නිෂ්පාදන පිරිවෙය කියන්නේ මොකක්ද? නිෂ්පාදන පිරිවෙය කියන්නේ මොකක්ද? නිෂ්පාදන පිරිවෙය ආශ්‍රිත මූලික සංකල්ප මොනවාද? නිෂ්පාදන පිරිවෙය ආශ්‍රිත මූලික සංකල්ප මොනවාද? right? සෘජු පිරිවෙය හා වක්‍ර පිරිවෙය අතර තියෙන වෙනස මොකක්ද? සෘජු පිරිවෙය හා වක්‍ර පිරිවෙය අතර තියෙන වෙනස මොකක්ද? ගිණුම් කරන පිරිවෙය හා ආර්ථික පිරිවෙය අතර තියෙන වෙනස මොකක්ද? ගිණුම් කරන පිරිවෙය හා ආර්ථික පිරිවෙය අතර තියෙන වෙනස මොකක්ද? right? යටකල පිරිවෙය හේවත් ගිලුණු පිරිවෙය කියන්නේ මොකක්ද? යටකල පිරිවෙය හේවත් ගිලුණු පිරිවෙය කියන්නේ මොකක්ද? ඊළඟට ප්‍රාමාණික ලාභ නිෂ්පාදන පිරිවෙයේ ඇතුළත් වීමට හේතු මොනවාද? ප්‍රාමාණික ලාභ නිෂ්පාදන පිරිවෙයේ ඇතුළත් වීමට හේතු මොනවාද? right?
ඊළඟට අපි කතා කරනවා දරුවනේ තුන්වෙනි නිපුණතාවය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිරිවැය හැසිරෙන ආකාරය රයිට් ඊළඟ නිපුණතාවය මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග මොනවාද කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග මොනවාද කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග ගණනය කරන්නේ කොහොමද ඊළඟට කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග සංඛ්‍යා ලේඛන හා සමීකරණ මගින් කොහොමද නිරූපණය කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරෙන් කොහොමද නිරූපණය කරන්නේ රයිට් කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය වක්‍රය සහ ඵලදායිතා වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය වක්‍ර සහ ඵලදායිතා වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද ඊළඟට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර සහ පරිමාණුකූල ඵල අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද රයිට් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර සහ පරිමාණුකූල ඵල අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද පරිමාණුකූල පිරිමැසුම් හා පරිමාණුකූල නොපිරිමැසුම් කියලා කියන්නේ මොකක්ද පරිමාණුකූල පිරිමැසුම් හා පරිමාණුකූල නොපිරිමැසුම් කියන්නේ මොකක්ද ඊළඟට පරිමාණුකූල පිරිමැසුම් හා පරිමාණුකූල නොපිරිමැසුම් වලට බලපාන හේතු මොනවාද පරිමාණුකූල පිරිමැසුම් හා පරිමාණුකූල නොපිරිමැසුම් වලට බලපාන හේතු මොනවාද right එතකොට හතරවෙනි පාඩමට අදාළව අපි නිපුණතාවයන් තුනක් දැන් කතා කරලා ඉවරයි. right නිපුණතාවයන් අපිට කතා කරන්න තියෙනවා 6ක්. නිපුණතාවයන් 6න් අපි දැනට 3ක් කතා කරලා ඉවරයි. right අපිට කතා කරන්න තියෙන ඊළඟ නිපුණතාවය තමයි වෙළඳපොළ ව්‍යුහවල මූලික ලක්ෂණ සංසන්දනය කිරීම right වෙළඳපොළ ව්‍යුහවල මූලික ලක්ෂණ සංසන්දනය කිරීම දරුවනේ මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී අපි කතා කරනවා වෙළඳපොළ ව්‍යුහ මොනවාද right වෙළඳපොළ ව්‍යුහ මොනවාද පූර්ණ තරංකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද පූර්ණ තරංකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද right ඒකාධිකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද ඒකාධිකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද ඒකාධිකාරී තරංගකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද ඒකාධිකාරී වෙළඳපොළක ඒකාධිකාරී තරංගකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද කතිපයාධිකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද කතිපයාධිකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ මොනවාද සහ වෙළඳපොළ ව්‍යුහවල මූලික ලක්ෂණ සංසන්දනය කිරීම වෙළඳපොළ ව්‍යුහවල මූලික ලක්ෂණ අපි සංසන්දනය කරනවා right මෙන්න මේ කියන කරුණු කාරණා ටික තමයි වෙළඳපොළ ව්‍යුහවල මූලික ලක්ෂණ සංසන්දනය කිරීම කියන ඒ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරන්නේ
right? එතකොට ඊළඟට අපි සාකච්ඡා කරන නිපුණතාවය තමයි පූර්ණ තරංගකාරී ආයතනයක් කෙටි කාලයේදී හැසිරෙන ආකාරය. right? පූර්ණ තරංගකාරී ආයතනයක් කෙටි කාලයේදී හැසිරෙන ආකාරය. දරුවනේ මේ නිපුණතාවය අපි සාකච්ඡා කරද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් පූර්ණ තරංගකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය හා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. right? පූර්ණ තරංගකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය සහ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. ආයතනයේ ඉල්ලුම් වක්‍රය හා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය. right? ආයතනයේ ඉල්ලුම් වක්‍රය හා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට ආයතනයක් ලාභ උපරිම කිරීමේ මූලික ප්‍රවේශ මොනවාද? right? ආයතනයක් ලාභ උපරිම කිරීමේ මූලික ප්‍රවේශ මොනවාද? ඊළඟට මුළු අයභාරය සහ මුළු පිරිවැය සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරින් කොහොමද නිරූපණය කරන්නේ? මුළු අයභාරය හා මුළු පිරිවැය ප්‍රවේශ සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරින් කොහොමද නිරූපණය කරන්නේ? ආන්තික අයභාරය හා ආන්තික පිරිවැය ප්‍රවේශය කොහොමද සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරින් නිරූපණය කරන්නේ? ඊළඟට පූර්ණ තරංගකාරී ආයතනයක කෙටි කාලීන හැසිරීම කොහොමද ප්‍රස්ථාර ඇසුරින් නිරූපණය කරන්නේ? පූර්ණ තරංගකාරී ආයතනයක කෙටි කාලීන හැසිරීම කොහොමද ප්‍රස්ථාර ඇසුරින් නිරූපණය කරන්නේ? ඊළඟට අපි කතා කරනවා පූර්ණ තරංගකාරී ආයතනයක ප්‍රාමාණික ලාභ, නිෂ්ප්‍රාමාණික ලාභ, අවප්‍රාමාණික ලාභ සහ ආයතනයක නිෂ්පාදනය අත්හිටුවීම කියන සංකල්ප අපි හඳුනා ගන්නවා. පූර්ණ තරංගකාරී ආයතනයක ප්‍රාමාණික ලාභ, නිෂ්ප්‍රාමාණික ලාභ, අවප්‍රාමාණික ලාභ සහ ආයතනයක නිෂ්පාදනය අත්හිටුවීම කියන්නේ මොනවාද? මේ සංකල්ප වලින් අදහස් කරන්නේ මොනවාද? right? ඊළඟට ආයතනයක කෙටි කාලීන සැපයුම් වක්‍රයේ හැසිරීම අපි ප්‍රස්ථාර ඇසුරෙන් නිරූපණය කරනවා. ඊළඟට වෙළඳපොළ සැපයුම් වක්‍රය හා ඉල්ලුම් වක්‍රය ඇසුරෙන් ආයතනයේ සමතුලිතය හැසිරීම අපි ප්‍රස්ථාර ඇසුරෙන් විග්‍රහ කරනවා, පැහැදිලි කරගන්නවා. මෙන්න මේ කියන කරුණු කාරණා ටික තමයි දරුවනේ පූර්ණ තරංගකාරී ආයතනයක කෙටි කාලයකදී හැසිරෙන ආකාරය කියන නිපුණතාවයේ යටතේදී අපි ප්‍රධාන වශයෙන් ඊටමත් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරන්නේ. එතකොට දැන් 4 වෙනි පාඩමට අදාළව අපි නිපුණතාවයන් 5ක් කතා කරලා ඉවරයි. තව එක නිපුණතාවයක් තියෙනවා 4 වෙනි පාඩමට අදාළව අපිට සාකච්ඡා කරන්න. මොකක්ද මේ නිපුණතාවය? නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම. right? නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම 4 වෙනි පාඩමේ යටතේදී අපි සාකච්ඡා කරන අන්තිම නිපුණතාවය. මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී
ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න සාධක ඉල්ලුම කියන්නේ මොකක්ද? සාධක සැපයුම කියන්නේ මොකක්ද? සාධක මිල තීරණය වීම. right? සාධක මිල තීරණය වීම. නිෂ්පාදන සාධක ඉපැයුම. මෙන්න මේ කියන කරුණු මේ කියන සාධක පැහැදිලි කරගන්න පුළුවන්. right? සාධක ඉල්ලුම, සාධක සැපයුම, සාධක මිල තීරණය වීම, නිෂ්පාදන සාධක ඉපැයුම. ඊළඟට සංක්‍ර ඉපැයුම හා ආර්ථික බදු කුලිය කොහොමද ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරින් ඉදිරිපත් කරන්නේ සහ සංක්‍රාම ඉපැයුම් හා ආර්ථික බදු කුලිය අතර වෙනස මොකක්ද? සංක්‍රාම ඉපැයුම් හා ආර්ථික බදු කුලිය අතර තියෙන වෙනස මොකක්ද? මෙන්න මේ කියන කරුණු ටික අපි සාකච්ඡා කරනවා මේ නිපුණතාවයේ යටතේදී. එතකොට දැන් ඔයාලා දන්නවා 12 වසරට අදාළව අපි කතා කරන 4 වෙනි පාඩම මොකක්ද? මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන නිපුණතාවයන් 6 මොනවාද? right? මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන නිපුණතාවයන් 6 මොනවාද? right? මේ නිපුණතාවයන් 6 යටතේදී අපි සාකච්ඡා කරන්නේ මොන වගේ කරුණුද? අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මොන වගේ කරුණුද? right? දැන් ඔයාලා තුල අවබෝධයක් තියෙනවනේ. right? අපි එහෙමනම් ඊළඟ පාඩම සාකච්ඡා කරමු. එතකොට අපි 12 වසරට අදාළව සාකච්ඡා කරන ඉගෙන ගන්න 5 වෙනි පාඩම තමයි සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වයේ සැලකිල්ලටගෙන ජාතික ගිණුම් සකස් කිරීමේ සූදානම. right? 12 වසරට අදාළව අපිට සාකච්ඡා කරන්න නියමිත වෙලා තියෙන ඊළඟ පාඩම 5 වෙනි පාඩම. මම මුලදී කිව්වා අපිට මේ පාඩම යටතේදී නිපුණතාවයන් 7ක් කතා කරන්න සිද්ධ වෙනවා කියලා. right? 5 වෙනි පාඩම යටතේදී අපිට නිපුණතාවයන් 7ක් කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට පස්වෙනි පාඩමට අදාළව අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන පළවෙනි නිපුණතාවය තමයි සාර්වාර්ථික අරමුණු, සාර්වාර්ථික ගැටලු සහ සාර්වාර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කිරීම. right?
සාර්වාර්ථික අරමුණු, සාර්වාර්ථික ගැටලු සහ සාර්වාර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කිරීම. මේ නිපුණතාවය ඉගෙන ගන්න දරුවනි ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න සාර්වාර්ථික අරමුණු සහ සාර්වාර්ථික විචල්්‍ය මොනවාද? සාර්වාර්ථික අරමුණු සහ සාර්වාර්ථික විචල්්‍ය මොනවාද? right? සාර්වාර්ථික ගැටලු මොනවාද? සාර්වාර්ථික ගැටලු මොනවාද? ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර චක්‍රය කියන්නේ මොකක්ද? ව්‍යාපාර චක්‍රයේ විවිධ අධ්‍යයන මොනවාද? right? ව්‍යාපාර චක්‍රයේ විවිධ අධ්‍යයන මොනවාද? ව්‍යාපාර චක්‍රයේ ඇසුරින් ආර්ථික උච්චාවචන, right? ව්‍යාපාර චක්‍රයේ ඇසුරින් ආර්ථික උච්චාවචන සහ සාර්වාර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්න මේ කියන කරුණු ටික අපි සාකච්ඡා කරනවා. මේ සාර්වාර්ථික අරමුණු, සාර්වාර්ථික ගැටලු සහ සාර්වාර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කිරීම කියන නිපුණතාවය සාකච්ඡා කරද්දී, right? අපි ඊළඟට කතා කරන්නේ right? වෘත්තාකාර ප්‍රවාහයේ ඇසුරින් ජාතික ගිණුම්කරණයේ විවිධ ප්‍රවේශ විග්‍රහ කිරීම, right? ජාතික ගිණුම්කරණයේ විවිධ ප්‍රවේශ විග්‍රහ කිරීම. මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී අපි කතා කරනවා ආර්ථික කටයුතු වලට සම්බන්ධ ආර්ථික කාරක මොනවාද? ආර්ථික කටයුතු වලට සම්බන්ධ ආර්ථික කාරක මොනවාද? සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහයේ ඇසුරින් ආර්ථික කාරක අතර පවතින සම්බන්ධතාවය මොකක්ද? සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහයේ ඇසුරින් ආර්ථික කාරක අතර පවතින සම්බන්ධතාවය මොකක්ද? ඊළඟට සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහයේ ඇසුරින් ජාතික ගිණුම්කරණයේ ප්‍රවේශ 3, right? සරල ආර්ථිකයක වෘත්තාකාර ප්‍රවාහයේ ඇසුරින් ජාතික ගිණුම්කරණයේ ප්‍රවේශ 3 අපි හඳුනා ගන්නවා. අපි විග්‍රහ කරනවා. මෙන්න මේ කියන කරුණු ටික මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී ඔයාලට තාමත් ගැඹුරින් විශ්ලේෂණාත්මකව අවබෝධ කරගැනීමේ හැකියාවක් පවතිනවා. අපි ඊළඟ කතා කරන නිපුණතාවය තමයි නිමැවුම් ප්‍රවේශයේ යටතේ ජාතික ගිණුම් සකස් කිරීමේ සූදානම. එතකොට දරුවනේ මේ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරන්නේ බහුගණන දෝෂ මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? බහුගණන දෝෂ මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? අවසාන නිමැවුම් ක්‍රමය කියන්නේ මොකක්ද? අවසාන නිමැවුම් ක්‍රමය කියන්නේ මොකක්ද සහ එම ක්‍රමයේ යටතේ ජාතික ගිණුම් සකස් කරන්නේ කොහොමද? right? එම ක්‍රමයේ යටතේ ජාතික ගිණුම් සකස් කරන ආකාරය. එකතු කළ වටිනාකම් ක්‍රමය කියන්නේ මොකක්ද සහ එම ක්‍රමයේ යටතේ ජාතික ගිණුම් සකස් කරන ආකාරය. right?
ඊළඟට දල නිමෙවුමේ වටිනාකම සහ අතරමැදි යෙදුම් වටිනාකම. මේ කියන සංකල්ප අපි හඳුනා ගන්නවා. මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී. right? අපි ඊළඟට සාකච්ඡා කරන නිපුණතාවය තමයි නිෂ්පාදන ප්‍රවේශයේ යටතේ දලදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ඒ ආශ්‍රිත සංකල්ප විග්‍රහ කිරීම. right? අපි ඊළඟ කතා කරන නිපුණතාවය. හතරවෙනි නිපුණතාවය. මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න නිෂ්පාදන ඉම කියන්නේ මොකක්ද? right? නිෂ්පාදන ඉම කියන්නේ මොකක්ද? ඊළඟට නිෂ්පාදන ඉමට ඇතුළත් විය යුතු සහ බැහැර විය යුතු දේවල්. right? නිෂ්පාදන ඉමට ඇතුළත් විය යුතු සහ බැහැර විය යුතු අයිතම. ඊළඟට අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතු ආශ්‍රයෙන් ආර්ථික ක්‍රියාකාරකම්. ඊළඟට ආයතනික අංශ අනුව ආර්ථික ක්‍රියාකාරකම් වල සංයුතිය. ආයතනික අංශ අනුව ආර්ථික ක්‍රියාකාරකම් වල සංයුතිය. වටිනාකම් තක්සේරු කිරීමේ විවිධ මිල ගණන්. right? අපි කතා කරන දේවල් මේ. වටිනාකම් තක්සේරු කිරීමේ විවිධ මිල ගණන්. මූලික මිල කියන්නේ මොකක්ද? නිෂ්පාදකයාගේ මිල කියන්නේ මොකක්ද? ගැනුම්කරුගේ මිල කියන්නේ මොකක්ද? right? ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා නිෂ්පාදිත දර්ශකය. ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා නිෂ්පාදිත දර්ශකය සහ අන්තිමට කතා කරනවා නිෂ්පාදන ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? නිෂ්පාදන ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? ආදායම් ප්‍රවේශයේ යටතේ දලදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ඒ ආශ්‍රිත සංකල්ප. right? මේ නිපුණතාවය සාකච්ඡා කරද්දී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න දේශීය ආදායම් මූලාශ්‍රය කියන්නේ මොකක්ද? දේශීය ආදායම් මූලාශ්‍රය. right? ශ්‍රී ලංකාවේ දලදේශීය ආදායම් සංචරක මොනවාද? ශ්‍රී ලංකාවේ දලදේශීය ආදායම් සංචරක මොනවාද සහ ආදායම් ප්‍රවේශය යටතේ
ආදායම් ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? ආදායම් ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? right? මෙන්න මේ කියන කරුණු ටික අපි කතා කරනවා ආදායම් ප්‍රවේශය යටතේ දලදේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු කරන ආකාරය හා ඒ ආශ්‍රිත සංකල්ප විග්‍රහ කිරීම කියන නිපුණතාවය සාකච්ඡා කරද්දී වියදම් ප්‍රවේශයේ යටතේ දලදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය හා ඒ ආශ්‍රිත සංකල්ප right මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් දලදේශීය වියදම කියන්නේ මොකක්ද? දලදේශීය වියදමේ සංචරක මොනවාද? දලදේශීය වියදමේ සංචරක මොනවාද? දලදේශීය වියදම ගණනය කරන්නේ කොහොමද? දලදේශීය වියදම ගණනය කරන්නේ කොහොමද? දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොහොමද? දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොහොමද? දල ජාතික ආදායම ගණනය කරන්නේ කොහොමද? දල ජාතික ආදායම ගණනය කරන්නේ කොහොමද සහ වියදම් ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? වියදම් ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප මොනවාද? එතකොට මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන අන්තිම නිපුණතාවය ජාතික ගිණුම්කරණයේ වැදගත්කම සහ සීමා. ජාතික ගිණුම්කරණයේ වැදගත්කම සහ සීමා. මේ යටතේ අපි කතා කරනවා මේ නිපුණතාවයේ සාකච්ඡා කරද්දී අපි කතා කරනවා ජාතික ගිණුම්කරණයේ තියෙන වැදගත්කම මොකක්ද? ජාතික ගිණුම්කරණයේ තියෙන වැදගත්කම මොකක්ද? ජාතික ගිණුම්කරණයේ තියෙන සීමා මොනවාද? right? ජාතික ගිණුම්කරණයේ සීමා මොනවාද? සහ හරිත දලදේශීය නිෂ්පාදිතය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ මොකක්ද? මෙන්න මේ කියන කරුණු ටික අපි කතා කරන ඉතාමත් ගැඹුරින් ජාතික ගිණුම්කරණයේ වැදගත්කම හා සීමා කියන නිපුණතාවය සාකච්ඡා කරද්දී right එතකොට 12 වසරට අදාළව අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් 6න් දැන් අපි පාඩම් 5ක්ම කතා කරලා ඉවරයි. මේ පාඩම් 5 මොනවාද? මේ පාඩම් 5 යටතේ අපිට කතා කරන්න තියෙන සාකච්ඡා කරන්න තියෙන නිපුණතාවයන් මොනවාද? සහ මේ එක එක නිපුණතාවයන් යටතේදී අපි කතා කරන්නේ මොනවද කියන දේ දැන් ඔයාලා දන්නවා. right? එහෙමනම් අපි 12 වසරට අදාළ අන්තිම පාඩම මොකක්ද කියලා බලමු.
සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය. right? සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය. මම මුලදී කිව්වා මේ පාඩම යටතේදී අපි නිපුණතාවයන් 4ක් කතා කරනවා කියලා. right? බලමු අපිට මේ පාඩම යටතේදී සාකච්ඡා කරන්න තියෙන නිපුණතාවයන් මොනවද? අපි එකටම කතා කරනවා සාර්ව ආර්ථික සමතුලිතය හා අසමතුලිතය. සාර්ව ආර්ථික සමතුලිතය හා අසමතුලිතය. right? මේ නිපුණතාවයේ යටතේදී ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න සාර්ව ආර්ථික සමතුලිතය කියන්නේ මොකක්ද? සාර්ව ආර්ථික සමතුලිතය කියන්නේ මොකක්ද? සාර්ව ආර්ථික අසමතුලිතය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සාර්ව ආර්ථික අස්ථායීතාවය කියන්නේ මොකක්ද? සාර්ව ආර්ථික සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ප්‍රවේශ මොනවාද? සාර්ව ආර්ථික සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ප්‍රවේශ මොනවාද? කියන කරුණු ටික තමයි මේ නිපුණ සාර්ව ආර්ථික සමතුලිතය සහ අසමතුලිතය කියන නිපුණතාවය යටතේදී අපි සාකච්ඡා කරන්නේ. right? සමාහාර වියදම් සංචාරක විග්‍රහ කිරීම අපිට කතා කරන්න තියෙන ඊළඟ නිපුණතාවය. මේ නිපුණතාවයේ යටතේදී අපි කතා කරනවා සමාහාර වියදම් සංචාරක මොනවාද? සමාහාර වියදම් සංචාරක මොනවාද? පරිභෝජන ශ්‍රිතය කියන්නේ මොකක්ද? පරිභෝජන ශ්‍රිතය කියන්නේ මොකක්ද? පරිභෝජන ශ්‍රිතය ඇසුරින් ස්වායත්ත පරිභෝජනය හා ආන්තික පරිභෝජන නැමියාව විස්තර කරනවා අපි පැහැදිලි කරගන්නවා. right? ඊළඟට ස්වායත්ත පරිභෝජනය සහ ආන්තික පරිභෝජන නැමියාව කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ? ස්වායත්ත පරිභෝජනය හා ආන්තික පරිභෝජන නැමියාව කොහොමද ප්‍රස්තාර ඇසුරෙන් නිරූපණය කරන්නේ? right? කුටුම්බ පරිභෝජන වියදම් සහ කුටුම්බ ඉතුරුම් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? කුටුම්බ පරිභෝජන වියදම් සහ කුටුම්බ ඉතුරුම් අතර තියෙන සම්බන්ධතාවය. right? ඊළඟට ඉතුරුම් ශ්‍රිතය කියන්නේ මොකක්ද? ඉතුරුම් ශ්‍රිතය කියන්නේ මොකක්ද? ඉතුරුම් ශ්‍රිතය ඇසුරෙන් නිර්ඉතුරුම් සහ ආන්තික ඉතුරුම් නැමියාව කොහොමද විස්තර කරන්නේ? කොහොමද පැහැදිලි කරන්නේ? right? නිර්ඉතුරුම් සහ ආන්තික ඉතුරුම් නැමියාව කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ? right? ඊට පස්සේ අපි කතා කරනවා සාමාන්‍ය පරිභෝජන වියදම් සහ සාමාන්‍ය පරිභෝජන නැමියාව සහ සාමාන්‍ය ඉතුරුම් නැමියාව කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ කියලා. right? සාමාන්‍ය පරිභෝජන නැමියාව සහ සාමාන්‍ය ඉතුරුම් නැමියාව කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ? ඊළඟට ආයෝජන වියදම් කියන්නේ මොනවාද? ආයෝජන වියදම් යනුවෙන් හඳුන්වන්නේ මොනවාද? රජයේ මිලදී ගැනීම කියලා කියන්නේ මොකක්ද? රජයේ මිලදී ගැනීම කියලා හඳුන්වන්නේ මොකක්ද? ශුද්ධ අපනයන කියන්නේ මොනවාද? right? ශුද්ධ අපනයන කියලා අදහස් කරන්නේ මොකක්ද? මෙන්න මේ කියන කරුණු ටික අපි කතා කරනවා සමාහාර වියදමේ සංචාරක විග්‍රහ කිරීම කියන පාඩම යටතේදී. ඊළඟට අපි කතා කරන නිපුණතාවය තමයි
විවිධ ප්‍රවේශ ඔස්සේ සාර්වාර්ථික සමතුලිතය ඉදිරිපත් කිරීම. right? මේ යටතේදී අපි කතා කරන්නේ දරුවනේ සමාහාර ආදායම් හා සමාහාර වියදම් ප්‍රවේශ මගින්. සමාහාර ආදායම් සමාහාර වියදම් ප්‍රවේශ මගින් සාර්වාර්ථික සමතුලිතය තීරණය වන ආකාරය සංඛ්‍යා ලේඛන ඇසුරින් ඉදිරිපත් කරන ආකාරය. right? ඊළඟට සමාහාර ආදායම් සමාහාර වියදම් ප්‍රවේශ මගින් සාර්වාර්ථික සමතුලිතය තීරණය වන ආකාරය ප්‍රස්ථාර මගින් සහ සමීකරණ මගින් ඉදිරිපත් කරන ආකාරය අපි කතා කරනවා සාකච්ඡා කරනවා. right? ඊළඟට අපි කතා කරනවා කාන්දු වීම විදීම් ප්‍රවේශය මගින් සමාහාර සාර්වාර්ථික සමතුලිතය කාන්දු වීම විදීම් ප්‍රවේශය මගින් සාර්වාර්ථික සමතුලිතය තීරණය වන ආකාරය සංඛ්‍යා ලේඛන ප්‍රස්ථාර සහ සමීකරණ මගින් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා මේ නිපුණතාවය යටතේදී. සමාහාර ඉල්ලුම් සංචාරක වෙනස් වීම මත සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීම ගුණක ක්‍රියාවලිය ඇසුරින් විග්‍රහ කිරීම. right? මේ නිපුණතාවයේ යටතේදී අපි සාකච්ඡා කරනවා සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීම කියන්නේ මොකක්ද? සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීම කියන්නේ මොකක්ද? සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක මොනවාද? සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීමට බලපාන සාධක මොනවාද? right? ඊළඟට ස්වායත්ත වියදම් වර්ග වෙනස් වීම මත ස්වායත්ත වියදම් වර්ග වෙනස් වීම මත සාර්වාර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය. right? පරිභෝජන ශ්‍රිතය වෙනස් වීම මත සාර්වාර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය. ආයෝජන ශ්‍රිතය වෙනස් වීම මත සාර්වාර්ථික සමතුලිතය වෙනස් වන ආකාරය. right? ආර්ථිකයේ ගුණක ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? right? ආර්ථිකයේ ගුණක ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය සමීකරණ හා ප්‍රස්ථාර මගින් කොහොමද ඉදිරිපත් කරන්නේ? ආර්ථිකයේ ගුණක ක්‍රියාවලිය සමීකරණ හා ප්‍රස්ථාර මගින් කොහොමද ඉදිරිපත් කරන්නේ? ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය සංඛ්‍යා ලේඛන හා සමීකරණ මගින් කොහොමද ඉදිරිපත් කරන්නේ? right? ඊළඟට ආයෝජන ගුණකය, රජයේ වියදම් ගුණකය, බදු ගුණකය, සංක්‍රාම ගුණකය, තුලිත අයවැය ගුණකය. මෙන්න මේ කියන සංකල්ප වලින් අදහස් කරන්නේ මොනවාද? right? මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි කතා කරනවා සමාහාර ඉල්ලුම් සංචාරක වෙනස් වීම මත සාර්වාර්ථික සමතුලිතය වෙනස් වීම ගුණක ක්‍රියාවලිය ඇසුරින් විග්‍රහ කිරීම කියන නිපුණතාවය යටතේදී. right? එතකොට දැන් අපි කතා කරලා ඉවරයි 12 ශ්‍රේණියට අදාළව අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන විෂය නිර්දේශයට අනුව අපිට කතා කරන්න තියෙන සාකච්ඡා කරන්න නියමිත වෙලා තියෙන ප්‍රධාන පාඩම් 6 මොනවාද? මේ පාඩම් 6 යටතේ නිපුණතාවයන් බෙදෙන ආකාරය සහ මොනවාද මේ නිපුණතාවයන්? ඊළඟට ඒ නිපුණතාවයන් යටතේදී අපි කතා කරන අපි සාකච්ඡා කරන
කරුණු කාරණා මොනවාද කියන දේ දැන් ඔයාලා දන්න. right? එතකොට සමහර විට ආර්ථික විද්‍යාව විෂය තෝරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් උසස් පෙළ විෂය ධාරාවට ආර්ථික විද්‍යාව කියන විෂය නිර්දේශය තෝරගන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෙක්ට නම් මුලින්ම අපි කතා කරපු යම් වචන අලුත් වෙන්න පුළුවන්. right? නමුත් ඒ පාඩම් වලදී ඒ නිපුණතාවයන් වලදී අදාළ කොටස් සාකච්ඡා කරද්දී හැම දෙයක්ම අපි තාමත් පැහැදිලිව ගැඹුරින් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරනවා. right? එතකොට ඉදිරි වීඩියෝ එකකින් 13 ශ්‍රේණියට අදාළව ඒ කියන්නේ දෙවනි අවුරුද්දේ අපිට මොනවාද ඉගෙන ගන්න තියෙන්නේ මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුල අපිට මොනවාද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.